නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්මා තත්‍රාසුතෝ පුතුග්ජනෝ නාලං නිබ්බින්දිතුං නාලං විරජ්‍යතුං නාලං විමුච්ඡතුං ති. ධර්මානුශාසනාවෙහි සදහවර දායකත්වයේ දරන්නා වූ භෞතුන් ප්‍රමුඛ අද මෙම මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගෙන තිබෙන්නා වූ ධර්ම ශ්‍රවණාබිලාසී සදහවර පින්වතුනි, අනුග්‍රහක භෞතුන් අපට ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් කරුණු පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නය නම් මෙයයි. නිවන් අවබෝධ කර ගැනීම සඳහා ගිහිගේ අතහැර යා යුතුමද? අපි ඉතින් මේ පිළිබඳව සාධාරණ කරුණු හොයලා බලමු. ඓතිහාසික කරුණු, දහම් කරුණු ගලපලා බලමු. මෙහිදී මේ වචන වලට එකම අර්ථයක් තියෙනවා කියලා කල්පනා කරන්නේ නැතිව ඒවේ ගම්බීරත්තා කියලා ගැඹුරු අර්ථ තියෙනවා කියන කාරණාව පොඩ්ඩක් තේරුම් ගත්තොත් හොඳයි. මොකද ගම්බීරත්තා, ශුන්‍යතා, ශුන්‍යත පටිසංයුත්තා, ලෝකෝත්තරා කියලා මේවා තියෙනවා හැම වචන ටිකක්. ඒ අනුව සිදුහත් කුමරාගේ ගිහිගේ අරහාම අබිනිෂ්ක්‍රමණය කියලා අපි කියනවා. මහාබිනික්මන කියලා. උන්වහන්සේ ගිහිගේ හිටියානම් කවුද වෙන්නේ? සක්විති රජ. සක්විති රාජ සංකල්පයක් පොතේ තිබුණාට කොහෙවත් මේ ලෝකේ ඉඳලා නැහැ. මම හිතන්නේ සක්විති රජකම කියන්නේ දැහැමි රාජ ඔය බුද්ධත්වයේම තමයි කියලා. ගිහිගේ හිටියානම්. මොකද මේ පෙරම් පුරාගෙන මෙහෙට ආවේ මොකටද? මේ කාලෝයන් තේ මහාවීර උප්පජ්ජං මාතුකුත්තියං සදේවන්ත කන්තාරායන්තෝ බුද්ධස්ව අමතම් පදං කියලානේ. ඒකටනේ. එහෙනම් ඇඳුම මාරු කළා කියලා නෑ කියලා නෑ, දෙකේදිම වෙන්න ඕන කාරණේ ඒකයි. නමුත් ඉතින් අර තවත් එක ජාතක කතාවක තියෙනවනේ, රාජකුමාරයෙකුට ඉපදුනන් පස්සේ පූර්වේ නිවාසානුස්මෘත ඥානය ලැබලා රජකම් කරන්න ගිහින් අපායගත වුණ හැටි දැකලා රජකම් නොකර ඉන්න ගොළුෙක් විදිහට හිටියයි කියලා බිහිරෙක් නොවේ. එනිසා ඉතින් පෘථග්ජන මට්ටමේ රජකම කියලා කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ, මේ උරචක්‍රමාලාවක් කරilla ගැනීම වගේ වැඩක් නේ. එදා ಭಾರತ සමාජය ගවේෂණශීලී වුණ පිරිසක් හිටියා. ගෙදර අතහැර ගොස් ඒ ඔවුන් විශ්වාස කළ නැකත් ශාස්ත්‍රයට අනුව බුදුවරයෙක් පහළ වෙනවා කියන විශ්වාසය තුළ ඒ බුදුවරයා බවට පත් වෙන්න ඔක්කොම උත්සාහ කළා. නමුත් සිදුහත් තාපසතුමත් ඒ අයගේ මාර්ගයේ ගියා. නමුත් ඔවුන්ගේ කෙලවර දක්වා ගියත් ඔබ මේ අහපු ප්‍රශ්නේ නිවන් අවබෝධ කරගත්ත කවුරුත් හිටියේ නෑ. උන්වහන්සේ ඒ දේ අවබෝධ කරගත්තේ යෝග දෙකකින් මිදිලා කියලා පස්සේ දේශනා කළා. අනුයෝග නැවත නැවත යෙදෙන යෝග දෙකක් ලෝකේ තියෙනවා. ඒ දෙකේ ඉඳලා බැරි බව නම් සඳහන් කරලා තිබෙනවා.
කාමසුකල්ලිකානුගේ අත්තකලමත එතකට කාමසුකල්ලිකානයෝගය කියන්නේ ගීගේ හිඳීම කිවොත් එහෙම අත්තකලමතානයෝ කියන්නේ පැවිදිවීම කියලා ගන්න වෙනවා. නැත්නම් කැලේට යාම කියලා. ඔය ඇඳුම් මාරුවකින් නෙමෙයි ඔය පෙන්වන්නේ. කාමසුකල්ලිකානුගේ අත්තකලමයෝගය කියලා කියන එකේ තේරුම ශරීරයට සැපදීම ශරීරයට දුක් දීම කියලා හරියන්නේත් නැහැ. අනුയോഗ කියන්නේ නැවත යෙදීමනේ. එහෙනම් ඒ අය එසේනම් මේ අය දකිනවා ඊට එහා සැපතක් නැහැ කියලා කාම අරමුණු පිටසහ ලුහු බැඳීම. ඒක සුදු ඇඳුමින් හරි සිවුරෙන් හරි කොහේ හරි අරමුණු පිටපස්ස ලුහු බැඳීම තමයි කාමසුකල්ලිකාන යෝගය කියන්නේ. ඇඳුම කතාවක් නෙවෙයි. එතකොට ඒ තමයි ලබන්න තියෙන උත්තරීතර විමුක්තිය මොනවා කරලා හරි ඒක විඳින එක තමයි කරන්න ඕනේ කියලා පස්කම් සෝය පිටපසු ලුහු බැඳීම කාමසුකල්ලිකාන යෝගය. ඒකට ඉඩ නොදී අනවබෝධයෙන් යුක්තයෙන් මගහැර සිටීම සිරට දුක් දීම කියන එකේ තේරුම ඒක අරමුණට එන්ට නොදී ආස්වාදයට ඉට නොදී වෙනත් ක්‍රමයකින් මගහැරීම. අත්කලමතානයෝගේ. මේ දෙකේ බැරි බව උන්වහන්සේ ඔප්පු කරලා උන්වහන්සේගේ පාරක් පෙන්නවා. ඒක මංගල ධර්ම දේශනාවේදී විමුක්ති සඳහාම කැපවුණු පිරිසක් බැවින් පස්වගත උසන් ඔවුන්ට අන්ත දෙකින් මිදෙන්න කියලා වදාලා. ඒ ඇඳුම් මාරු කරන්න කියලා නෙවෙයි වදාළනේ හිතින් ගන්න අන්ත දෙකින් මිදෙන්නයි කියලා. තමන් කේරුම් ගත්ත සදහම් කියන කාරණාව බොහෝ ජනයාට හිතසුව පිණිස දේශනා කරන්න ඕනේ කියලා කල්පනා කරලා බලලා තමයි ගමින් ගමට ධර්මචාරිකාවක් යොදාගත්තේ. පන්සලක් හදාන දායක පිරිසක් හදාන උන්ට පින් දීලා දානලය ඇස්ති කරගන්න ක්‍රමයක් නෙවෙයි ඒක. එහෙම ස්ථිර පන්සල් හැදුන්නේ සංචාරක ජීවිතයක් තිබුණේ. ඒ ස්ථිර පන්සල් හැදුන්නේ නැත්තේ ඒගොල්ලෝ අකමැති නිසා නෙවෙයි. තථාගතයන් වහන්සේට ඕන වුණා ඒ දහම් පණිවිඩය ලෝකෙට දෙන්න. අපට සහ අපට මෙන් WhatsApp හෝ ඊමෝ හෝ නැත්නම් අන්තර්ජාලය හෝ YouTube හෝ මොකුත් තිබුණේ නැහනේ. දෙසීම ඇසීම පමණයි තිබුණේ. මොකේ පාවිච්චි කරලා කියන්න ඕන කන පාවිච්චි කරලා අහන්න ඕන. ඒක තමයි sannivedana ප්‍රබල මාධ්‍ය. මේ sannivedanaya සඳහා උන්වහන්සේ ළඟට එන කල් හිටියා නම් ඒත් මේ මිනිස්සු වෙන එකක් නැහැ. විශාල ලංකාවගේ 64 ගුණයක් විශාල. ඒ නිසා ගමින් ගමට යන්න සදහම් පණිවිඩය දෙන්න. තනියෙන් බැරි නිසා පිරිසක් හදාගත්තා. පිරිස සරල ජීවිතයක් ගත කළේ ඇවිදින්න ලේසි වෙන විදිහට පිරිස කළේ දහම් පණිවිඩය දෙන එක. එහෙම නැතුව gedara බැරි නිසා මහාන කරගත්තා කියන ආකල්පේ ඉන්නත් එපා. බහුජන හිතයි බහුජන සුඛය කියන එකේ තේරුම ගමින් ගමට යමින් දන් දුන්නාම පිසින් දෙන උඹලත් දන් දීපල්ලා කියන පාඩම උගන්වන්න කියලා හිතන්න හැම එපා. ඒ දහම් පණිවිඩය තමයි දෙන්න කියේ. එතකොට ඒ දහම් පණිවිඩය ගත්ත අය අපේ සමහර පොත්වල සඳහන් කරන පරිදි ඒක වැරදි ආකල්පයක් කියලා මම හිතන්නේ. gedara ඉඳන් මේක බැරි හින්දා මහාන වෙන්න ඕනේ කියලා සිංහලෙන් ලියලත් තියෙනවා සමහර වෙලාවට. නෑ ඒ අයට අවශ්‍ය වුණා නම් ධර්ම දූතයෙක් බවට පත් වෙන්න ඒ සඳහා පැවිද්ද ඉඩ තිබුණා. අනිත් අයට මේ gedara ඉඳනුත් මේ අන්තෙන් මිදෙන්න පුළුවනි පැලේ කැලේට නෙවෙයි අන්තෙන් මිදෙන්න පුළුවනි. මේ අන්ත දෙකෙන් මිදෙන්න විතරනේ ඕන. ඒ අන්ත දෙකෙන් මිදෙන්නට තේරෙන්නේ නැතුව බෑ. තේරෙන්නේ නැත්නම් මේ අන්ත දෙකට අහු වෙන එක තමයි වෙන්නේ. එවිට රජැඳුම් පිළිම් ඇතෙක් පිට රහත් උනායි කියලා පෙන්වන සන්තති අමාත්‍යාගේ කතාව. පැවිදි වෙන්නට පෙර ගව දෙනක් කනලා මැරුවයි කියන බාහිර දාරචූරියගේ කතාව. බාහිර ජාතිය ඔබගේ ශ්‍රාවකයෙක් කියලා බුදුන් වහන්සේ වදාරනවා භික්ෂූන්ට. ඒ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්. එහෙම නැත්නම් භික්ෂුවක්. හැබැයි සිවුරු පොරවලා නැහැ.
සන්තති අමාත්‍යරත් අදාලේ සෝ බ්‍රාහ්මණෝ සෝ සමනෝස බික්කු. ඔහු බ්‍රාහ්මණයෙක් ශ්‍රමණයෙක් බික්කුවක්. ඒ නිසා මේක මේ ඇඳුම සම්බන්ධ කතාවක් නෙවෙයි ආධ්‍යාත්මික සම්බන්ධ ගිහි පැවිදි කතාවක් මට පේන්නේ. පසුකාලීනව දේශනා කළා වූ සතිපට්ඨාන සූත්‍රයේ කුරු රට ඩෙල්හි නගරය ආශ්‍රිතව තියෙන්නේ. පැරණි පොත්වල සඳහන් වෙනවා එහි වාසය කරා වූ ලක්ෂ 8ක්ද කොහෙද පිරිසකින් 5ක්ම මගලපලලාභීන් කියලා. අපි අද හිතන විදිහට නම් නෙවෙයි. නමුත් ඔවුන් සිවිරියව්වේදීම සතිපට්ඨානේ භාවිතා කළයි කියලා තමයි කියන්නේ. එතකොට මගපලලාභීන් කියන එකේ තේරුම නිවන් අවබෝධයේ පටන් අරන් කියන එක නේද? දැන් පළවෙනි ධර්ම දේශනාව තුළ තිබෙන්නේ කුමක්ද? කොණ්ඩඤ්ඤ තවුසාට ධම්මැස පාද වීමත් සමග බුදුන් දැක්කයි කියලා කියන්නේ. ඒක පෙන්න සෝවාන් වීමත් සමග. නිර්වාණය පිළිබඳ පළවෙනි පියවර අවබෝධය තමයි සෝවාන් වීම. ඒ නිසා ඒ අතීත කාරණා ඔස්සේ ගත්තම ධම්දෙසු ශ්‍රාවකීන් ගැන ගත්තම සමාජයේ ගමින් ගමට වැඩම කරලා විවිධ ආගමික මත දැරූ අය. ඔවුන් බුදුන් වහන්සේ ඉදිරිපිට ප්‍රකාශ කළේ වැඳලා ඔබ වහන්සේ වදාළ දේ තේරුණා. අද පටන් මම තෙරුවන් සරණ ගත වුණා. ඒ තෙරුවන් සරණ ගත වුණා කියන්නේ සිවුර පෙරෙව්වා කියන එක නෙමෙයි. නිවන් මගට අවශ්‍ය ත්‍රිවිධ රත්නය සරණ කරගත්තයි කියන එක. ඔය චිත්තගහපතිතුමා වැනි අය කියනවා බුදුන් වහන්සේ වැඩ සිටියොත් මම ඊට ඉස්සෙල්ලා හැම මේ ලෝකෙන් ගියොත් මම මුල් සංයෝජන 5 කඩාකත්ත ඒ කියන්නේ අනාගාමී වුණ පුද්ගලයෙක් කියලා බුදුන් වහන්සේ වදාරයි කියලා. මට මතක නැති සූත්‍රයක් තියෙනවා මම දැන් අවුරුදු 15කට 20කට ඉස්සෙල්ලා පරිහරණය කරන්න නැත්තේ නම මතක් වෙන්නේ නැහැ. වේකනස්ස වගේ එකක් වෙන්නේ නැති. බ්‍රාහ්මණයෙක් සමග කරපු සාකච්ඡාවක්. ඒකත් ඔය බමුණුන්ගේ වාදයක්. බුදුන් වහන්සේගේ විමසන්නේ ඔබ වහන්සේ කියන ওই බණ අහලා අනාගාමී වූ අය. ඒ කියන්නේ එතකොට සෝවාන් සකෘදාගාමී අනාගාමී දක්වා ගොස් නිවන් සම්පූර්ණ කලේ නැතත් යම් මට්ටමට ආපු අය. කී දෙනෙක් ඉන්නවද කියලා අහනවා. මහණු භික්ෂුන් අතර, භික්ෂුණීන් අතර, උපාසක උපාසිකා පිරිස අතර. තව ඊට පස්සේ සමාජයේ තව බෙදලා තිබෙනවා බ්‍රහ්මචාරීව ජීවත් වෙන පිරිමි සහ කාන්තාව කියලා ඉන්දියාවේ. අර කාමභෝගී පිරිමි සහ කාන්තාව 8යි. මේ 8ටම දීලා තියෙන උත්තරය පොදු උත්තරයක්. ඒ හැම කුලකයක් තුලම එක්කෙනෙක් දෙන්නෙක් 10ක් 100ක් නොව දහස් ගණනක්. දැන් මේ කතාව ඇත්තනම් ඔබේ ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කාමභෝගී බ්‍රහ්මචාරී කියන ભેදකින් තොරව අනාගාමී දක්වා ගියයි කියන එක. ඒ නිසා මේකෙදි තේරුම් ගන්න ඕන කරුණ මේක මේ පැවිද්ද සඳහා කියන අර්ථය සමාජයේ ඇති කරගත් වැරදි අදහසක්. ඒ විතරක් නෙමෙයි ඉන්න ආකල්පයකුත් සමාජයේ තියෙනවා. පාළු තැනකට යන්න ඕන, කැලේකට යන්න ඕන, තනියෙන් ඉන්න ඕන. නමුත් මේ පාළු තැන් වලට ගියේ කැලේ හිටියේ, තනියෙන් හිටියේ අත්තකලමතාන යෝගීන් බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර. ඔවුන් සමාජයේ මග ඇරලා ගියා. ඔවුන්ට මුහුණ දෙන්න හැකියාවක් තිබුණේ නැහැ. ඔවුන් තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ ක්ලේශ මූලය තියාගෙන බාහිරයට මුහුණ නොදීමෙන් ඇවිස්සෙන්නේ නැති තැනක සමාධිය හදන් හිටියා. ඒක තමයි අත්තකලමතාන යෝගී. මදුම් පිළිවෙත බාහිර ලෝකෙ මොනවා තිබුණත් තමන්ගේ චිත්තාභ්‍යන්තරය සංසුන් කරගත්තාම එතකොට ලෝකෙට අපි අවුල් කරන්න බෑ. මේ සමාජයේ පවතිනා වූ විවිධ මිත්‍යා මත ඛණ්ඩණය වෙන්න ඕන, බැහැර වෙන්න ඕන. මම නම් දකින්නේ මෙහෙම නෙවෙයි මේක.
මේ සමාජයේ උන්වහන්සේ තවත් කුලකවලට බෙදනවා. ඔය බෙදුවේ ගිහි පැවිදි කියලානේ. ඇඳුමේ සංගතනිකායේ තුනපත ආරම්භ බැලුවොත් කන්දක වර්ගයේ අසතව පුතග්ජනෝ සතව ආර්ය ශාවකෝ කියලා බෙදනවා. එතකොට ඒකේ ඇඳුම් පැළඳුම් කතාවක් නැහැ. ගිහිද පැවිදිද කියලා. අසෘත පුතග්ජනයාට දුකින් මිදෙන්න බෑ. සතවත් ආර්ය ශ්‍රාවකයාට දුකින් මිදෙන්න පුළුවන්. එහෙනම් වෙන්න ඕන මොකද්ද? පෘථග්ජන භාවය කුමක්ද කියලා තේරුම් අරගෙන පෘථග්ජන භාවයෙන් වෙනුවට ආර්ය ශ්‍රාවක භාවයට දැක්ම මාරු කරගන්න එක. හැඳුම් මාරු කරන එක නෙවෙයි. අර මහායාන බුදු සමයේ පෙන්වන සංකල්පය අපිට ප්‍රචලිත වෙලා තියෙන අපි හිතන ආකාරයේ පටු දැක්මකින් ඒගොල්ලෝ බුද්ධත්වයට විතරයි ප්‍රාර්ථනා කරන්නේ. ඒකෝර අපි කල්පනා කරනවා ථෙරවාදී සම්ප්‍රදායට ඒක සම්මා සම්බුද්ධත්වයේ විතරයි කියලා. එනතින් කල්ප ගානකට එක බුදුවරයයි මිනිස්සුන්ට කවදාවත් ඒ බුද්ධ ආගමේ වැඩක් නැහැ නේ බුදුවරු පහළ වෙන්නේ එක්කිනානේ කල්ප ගානකට. ඒතකල්ම අනිත් අය බලන් ඉන්න වෙනවා. ඒක ප්‍රායෝගික නෑනේ. නමුත් ඒකෙන් කියනවා ඇත්තෙත් බාහිර සමාජයට ථෙරවාදී බුදුදහමට අනුව බුදුන් ශ්‍රේෂ්ඨයි අනිත් අය පඤ්ඤා විමුක්ත රහතුන් වහන්සේලා අනුව ගිහින් ලැබපු අය. එතකොට ඒකේ පත්වීමේදී ස්වයම්භූ ඥාණයෙන් සහ ධර්මස්වරණයෙන් ඒ අනුව බාහිර සමාජයේ පුද්ගලයා වශයෙන් බුදුන් රහතුන් වෙනස් කරලා බෙදනවා ඇති. නමුත් මහායානෙහි ලබා ගන්න විමුක්තිය ගත්තාම ඒකේ බුදුන්ට රහතුන්ට කියලා දෙකක්ද නිවනට. පරමාර්ථ තත්ත්වයේදී වුන් මේ අවබෝධයටපත් වීම කියලා කියනවා ඇති. අපි ථෙරවාදී ඇසින් මහායානෙ දිහා බැලුවත් වැරදි. මහායාන ඇසින් ථෙරවාදී දිහා බැලුවත් මම දකින්නේ වැරදි. ඒගොල්ලෝ අපට හීන යානයක් දාලා තියන්නේ ඒකනේ. ඒගොල්ලෝ මහායානෙ විතරයි තියන්නේ අපට හීන යානයක් වැරදි කියලා. නමුත් මේකේ එකක් සම්මත මට්ටමක් එකක් පරමාර්ථ මට්ටමක්. එහෙනම් අපි කවුද වෙන්න ඕන? මානිකම් මේ මීට පෙර කරපු සූත්‍රයක් වෙන්නත් පුළුවන් මේක. නමුත් මේකේ මේ කරුණක් තිබෙන නිසා තථාගතයන් වහන්සේ සවැත් නුවර සමීපයේ ජේතවනාරාමයේ වාසය කරද්දී මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා. උන්නාර මම කියව පදේ මේකෙත් තියෙනවා. අසතවා භික්කවේ පුතුග්ජනෝ ඉමස්මින් චාතුම් මහා භූතිකස්මින් කායස්මින් නිබ්බින්දීයපි විරජ්‍යයපි විමුච්ඡයපි නෝ කියලා තියෙන්නේ. නෝ ඉමස්මින් පුතුග්ජනෝ තංකිස්ස හේතු දිස්සති භික්කවේ ඉමස්ස චාතුම් මහා භූතිකස්ස කායස්ස ආවායෝපි අපවයෝපි අදානම්පි නිකේපනම්පි තස්මා තත්ත්වස්වා පුතුග්ජනෝ නිබ්බින්දීයපි විරජ්‍යයපි විමුච්ඡයපි. අන්න පෘථග්ජන පුද්ගලයාට කයෙන් මිදෙන්න කැමැත්තක් තියනවලු. හේතුව වශයෙන් පෙන්වන්නේ නූගත් කියන වචනයට වඩා මේක අද භාෂාවෙන් ගන්න නැතුව මේ බුදුන් වහන්සේ වදාලා ධර්මයේ පිළිබඳ වැටහෙන්නේ නැති කියන එක ගන්න ඕනේ. අසුතවත් කියන්නේ අල්පස්සුත. ආර්ය භාවයේ පිළිබඳ අවබෝධයක් නැති පෘථග්ජන භාවය තුළ ඉන්නේ කියන්නේ. මහා භූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි උකටලී වන්නේ නොවෙනවා. නොඇලෙන්නේ වෙනවා. ඒ වගේම විදෙන්නත් කැමති වෙනවා. කවර හින්දයත් සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරයේ වැඩිමත් පිරිහීමත් හට ගැනීමත් බිඳීමත් පෙනෙයි. ඒක එයාට ඒකේ හට ගැනීම වෙනස් වීම නැත්තම් දිරීම මහලු වීම පේනවා වෙනස් වීම. ඒ හින්දා එයාට නොඇලෙන්න පුළුවන්ලු. මිදෙන්න කැමති වෙනවලු. ඔහුට බැරි එකක් තියෙනවා. යංචකෝ ඒතෝ ඒතම් භික්කවේ උච්චති චිත්තං ඉතිපි මනෝ ඉති විඥානං ඉතිපි තත්‍රස්සතවා පුතුග්ජනං නාලං නිබ්බිතුං නාලං විරජ්‍යතුං නාලං විමුච්චිතුං
අන්න බැරි දේ තියෙනවා. මහණනි මේ යමක් සිතේ අයදු මනසේ අයදු විඥානයේ අයදු කියනු ලැබේද? එහිලා සිතේ සම්බන්ධයෙන් එහිලා සූගත් පුහුදුන් තෙමේ කලකිරෙන්නට නොසමත්ය, නොයැලෙන්නට නොසමත්ය, මිදෙන්නට නොසමත්ය. කයෙන් මිදෙන්න කැමති වුණාට සිතයයි කියනු ලැබේද? නොසමත්ය. ඒ කවර හින්දයත් මහණෙනි නූගත් පුහුදුන් තෙමේ විසින් බොහෝ කලක් මුළුල්ලෙහි සිත අතක තබා ගන්න. මේ මගේය, මේ මම වෙමි, මගේ ආත්මය මේ බැස ගන්නා ලදී, මමත්වෙන් කරන ලදී, පරාමර්ශනය කරන ලදී. එයින් එහිලා නූගත් පුහුදුන් තෙමේ උකට ලිවන්නට නොසමත්ය, නොයැලෙන්නට නොසමත්ය, මිදෙන්නට නොසමත්ය. අන්න එතකොට මේ චිත්තස්ස දමතෝ සාදෝ චිත්තං දන්තං සුඛාවහං සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං. මේක සිත සම්බන්ධ දමනය කර ගැනීමක් නැත්නම් පාලනය කර ගැනීමක්. අන පෘථග්ජන පුද්ගලයාට කයේ විඳීම කැමැත්තක් තිබුණාට මේ සිතට එන දේ මම කොට ගත්තයි කියන එක. ඒක තේරෙන්නේ නැහනේ. දැන් සමාජයේ අදමත් තවමත් හිතන් ඉන්නේ මම කියන්නේ කය කියලානේ බොහෝ දෙනෙක්. ඉති මනෝ ඉති චිත්ත ඉති විඥානං. එතකොට ඒක විඥානං කියන්නේ චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, જીවහා විඥානය. ඒ මොහොතට මාරු වෙන එකක් නේ. ඒකට එන දේ බොහෝ කල් මම කොට ගත්ත මුලාවෙන් මිදෙන්න පෘථග්ජනයාට බෑ. ඒ උට මම තේරෙන්නේ නැති නිසා. එහෙනම් එසේනම් මට පැහැදිලි කරන්න තියෙන කරුණ තමයි නිවන් අවබෝධ කරගන්න ඕන නම් පෘථග්ජන භාවයෙන් මිදෙන්න වෙනවා. අසත පෘථග්ජනෙක් වශයෙන් පුණ්‍ය මාර්ගය යන්න පුළුවන් වෙයි. නමුත් නිවන් අවබෝධ කරගන්න නම් සෘතවත් අරිය ශ්‍රාවකෙක් වෙන්න වෙනවා. අනිතක නිවන් පියන වචනේ පිළිබඳව පාසල් අධ්‍යාපනය තුළ හෝ ගමේ ගොඩේ ඉන්නකොට ඇහිච්ච කාරණා අනුව හිතන්නේ නැතිව මේ ත්‍රිපිටකගත සූත්‍ර අනුව හිතන්න. දැන් ගමේ ගොඩේ ඉන්නකොට ඇහුණ කාරණා කියලා කියන්නේ මට අවුරුදු 12ක 13ක ළමෙක් වශයෙන් ඉන්න කාලේ ඇහුණ දෙයක් මේ කියන්නේ. නිවන් දකින්නවා කියන්නේ නැවත උපදින්න නැති එක. ඉතින් මම මේක පරිවර්තනය කරන්නේ කොහොමද? දැන් මේ ජීවත් වෙලා ඉන්නවා, මැරුණාම ආයේ ඉපදුනේ නැත්නම් තමයි නිවන්. එහෙමනේ මම මේක පරිවර්තනය මට තේරෙන්නේ නැහැ මේ ස්කන්ධ පංචකයක් පිළිබඳව. නැවත ඉපදීම නැති කිරීම. හරිද? එතකොට ජීවිතෙන් එහා පැත්තේ ඉපදුනේ නැත්නම් නිවන්. එතකොට මරණයෙන් එහා පැත්තේ නිවනක් නේද කතා කරන්නේ. නමුත් මේ නැවත ඉපදීමට කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා. නැවත උපදින්න නැත්නම් පංචස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ හේතු තැබීමෙන් නැවත උපදින එකනේ. ඒ වගේම තව සූත්‍ර ගත්තාම නිවීම කියන්නේ මොකක්ද කියලා පෙන්නලා තිබෙනවා. නිවීම කියන්නේ ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය. එතකොට ලෝභ, දේස, මෝහ කියන්නේ කයේ තියෙන දෙයක් නෙමෙයි සිතට සම්බන්ධ දෙයක්. කය උදව් කරගත්තට ඒවායේ නැති තැන තමයි නිවීම තියෙන්නේ. ජීවිතෙන් එහා පැත්තේ ලෝභයක්, දේසක්ඛය, මෝහක්ඛය කරලා හරියන්නේ නැහැ. ජීවිතය තුළ ලෝභය තියෙන්නේ. ඒක අන්න පෘථග්ජනයාට මේ ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය බෑ. ඒ නිසා වෙන බුද්ධාගමක් හදා ගන්න සතර ඇවිදින්න පින් කරන්න දුන්නාම ලබන්න. ලැබුණාම දෙන්න නෙමෙයි. මේ දුන්නොත් ලැබෙන්න නෙමෙයි. ලබන්න දෙන්න. ඒ තුලින් තව තවත් සම්පත් උරුම කරගන්න. ඒවයි සැප තියෙනවායි කියලා. කොතරම් හම්බ වුණත් පළ දාන්න පුළුවන් සරෙප්පු දෙකයි, එක තොප්පියයි, එක කෑම පිඟානයි, එක ඇඳුමයි. නේ? සරල ජීවිතය කියන එක. මෙන්න මේ සරල ජීවිතයට එන්නට අද පහසු නම් මේ තරම් මේ සමාජයේ සංකීර්ණ වෙන්නේ නැහැ. මේ තරම් මේ පරිසර නාස්තියක් වෙන්නේත් නැහැ. මේක සේරම ටික මේ પરම්පරාවම කාලය යන්නනේ කල්පනා කරන්නේ. අවුරුදු දහස් ලක්ෂ ගණනක් ඊළඟ પરම්පරාවට සම්පත් ඉතුරු කරා අපි ආර්ථික දියුණු කරනවායි කියලා ඔක්කොම
ඒක පරම්පරාවෙන් කාලයක ගන්න හදනවා. ලබාගත් ජීවිතේ ආහාර ඇඳුම් පැළඳුම් ටික සරලව සපයාගෙන සිත හදා ගැනීම නම් වූ චාම් වැඩක් බුදු සමය තුළ තියෙන්නේ. ඒකට මේ තරම් විශාල මහන්සියක් දරන්න ඕන නැහැ. මේ යන දියුණුවේ කෙලවර විනාශය. දැනටත් මං හිතන්නේ තමන් කරගත්ත මෝඩකම් අනුව නාගරිකය අතහැරලා ගමට එන්න හිතිලා ඇති. තව ටිකක් දවස් යනකොට ඉන්න බැරි වෙයි ඔය. ජලය අපිරිසුදු වෙනකොට, ඉන්ධන නැති වෙනකොට, මදුරුවන් බෝ වෙනකොට, තව තව කාරණා වැඩි වෙනකොට ඔන් සංකීර්ණත්වයේ උත්තරය. ඒ නිසා බුදු සමය තුළ පැහැදිලි කරලා තව දාරන්නේ ඔය අපි මොනතරම් සංකල්පයකින් හිටියත් මේක අවබෝධයේ මගක්. අවබෝධය නැත්නම් ගෙදර හිටියත් බෑ, අවබෝධය නැත්නම් පැවිදි වුණත් බෑ. අදාළ කරුණු තේරුම් ගන්න නැත්නම් පැවිදි වුණයි කියන එකේ තේරුමත් ආපහු ඇඳුමක් මාරු කළා යරුණාම ආයෙත් පෘථග්ජන භාවයේ. දැන් පෘථග්ජන භාවයට අදාළ බුද්ධ ආගමක් තියෙනවා රටේ කලක් තිස්සේ තිබුණා. දන් දීලා සිල් රැකලා භාවනා කරලා පන්සිල් ඉඳලා උපසම්පදා සිල් දක්වා කරාම පව් නෙමේ පිං සිද්ධ වෙනවා. වෙනම පරලෝ ජීවිත සපවත් වෙනවා. දුකින් නැත විඳීම වෙනකොට පරලෝ ජීවිත සපවත් කරගෙන 100% සඳහාම සකස් කළා බුද්ධ ආගමක ඉන්න බව තේරුම් ගන්න. ඒ පිළිබඳ ඇදපළදු කියන්න, දොස්පස් කියන්න, චෝදනා කරන්න යන්න ඕන නැහැ. තේරුම් ගන්න. ඒ බුදු සමයේ සැබෑ කොටස යට වුණයින් පසුව නිර්මාණය කරපු එකක්. ඒක තමයි ආරි මහා සංඝරත්නය, ආරි සංඝරත්නයට සම්මුති මහා සංඝරත්නය වැඩම කරලා කියලා වචනයක් පාවිච්චි කරන්නේ. සම්මුති කියන එකේ තේරුම ඒකෙන් කියවන්නේ ආරි පරපුර ඉවරයි, ඊට පස්සේ නියෝජනය කරන්නේ සම්මුති පරපුරක්. නමුත් තථාගතවරුන්ගේ වචන අරන් බැලුවම තථාගතප්පේතස ධම්ම විනය අස්ස වික්කවේ මනාකොට ආවද කළා වූ ධර්ම විනය විවෘත වුණොත් බබලනවා, වැසුණොත් බබලන්නේ නැහැ. එහෙනම් ඒකෙම පෙන්නනවා ධර්ම විනය යටපත් වෙන්නත් පුළුවන්, මතු වෙන්නත් පුළුවන් කියලා. ඒ වගේම තථාගතයන් වහන්සේ වදාරනවා යමෙක් මේ බුදුන් වහන්සේ වදාළ ධර්ම විනය හැතරෙනවා නම් ලෝ නික්ලේශී පුද්ගලයන්ගෙන් හිස් නැහැ කියලා. නික්ලේශීන් පුද්ගලයන් කියලා කියන්නේ සිවුරු පරවා ගත්තා විතරක් නෙමෙයිනේ. නික්ලේශී අය අර එක්කෙනෙක් දෙන්නේ දහසක් 100ක් දහස් ගණනක් හිටියයි කියලා වදාරන්නේ අර ಭಾರತේ. ඒ නිවන් අවබෝධ කළා යන්නේ. ඒ නිසා මේ පටු සීමා තුල ඉන්නේ නැතුව කුමක්ද මේ පෘථග්ජන භාවය, අසුත පෘථග්ජන භාවය, මොකද්ද සුත්තත්තාරිසාවක භාවය? එතකොට පෘථග්ජන භාවයේ කොහොමද තිබෙන්නේ මේකේ? චරං බික්කවේ අසුතා පුතුග්ජනෝ ඉමං චාතුම් මහා භූතිකං කායං අත්තනෝ උපගච්ඡේය. අසුපිරුන් නැති අතර මහා භූතයන්ගේ ශරීරයේ ආත්මයයි ගන්නේ නම් උතුම්. වන්දයත් ශරීරයේ එකවසක්, දෙවසක්, 30 වසක්, 100 වසක් තියෙනවා. කයක් තියෙනවා, පේනවා. අන්න පෘථග්ජනයයි කියන්නේ කයෙන් පුද්ගලෙක් ඉන්නවා කියලා ගන්න කෙනා. අවකුසින් බිහිවතෙන් පටන් මෙන් දක්වා. නමුත් වරහන් ඇතුලේ තියෙනවා සිත එසේ ගැනීම නොමැනවි. ශරීරයේ ආත්මය ගන්නන් උතුමේ මොකද අවුරුදු 60 70ක් තියෙන නිසා. සිත එහෙම ගන්න එපයි කියනවා. කවුරු හින්දයත් මහණනි යමක් සිත යයි මනසයයි විඥානයයි කියන ලැබෙයිද සිත රැදහවල් අනෙකක්ම උපදී අනෙකක්ම නිරුද්ධ වේ. ඒක එකක් නෙමෙයි. තව මෙහාට උදාහරණයක් ගන්නවා. සීතාපි බික්කවේ මක්කටෝ අරඤ්ඤේ පවනේ චර්මානෝ සාකං ගන්නාති. තම් මුංචිත්ව අඤ්ඤං ගන්නාති. තම් මුංචිත්ව අඤ්ඤං ගන්නාති. මොකද මේ පෙන්නන්නේ? අපි කව අඳුරෙක් හරි ලෙක් හරි කැලේ ඇවිදිනවා. එක අත්තක් ගන්නවා. ඒක අතහැරලා තව එකක් ගන්නවා. ඒක අතහැරලා තව එකක් ගන්නවා. දෙකක ඉන්නේ අත්ෙන් අත්තට පනිනකොට. අර උපමාව.
අන්නේ අත්තෙන් අත්තට පනිනවා වගේ ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට ඇස තුළම සිත වෙනස් වෙනවා. මහණනි වඳුරෙක් මහවනේ හැතරනේ යම්සේ අත්තක එල්ව ගනීද ඒ මුදා අනිකට එල්ව ගනීද ඒ මුදා අනිකක් එල්ව ගනීද එසෙයින්ම මහකන් සිතයයි මනසයයි විඥානයයි කියන ලැබේ සිත රෑ දවල් දෙකේ එකක් අනිකක්ම උපදී එකක්ම නිරුද්ධ වේ අරමුණක් පාසා වෙනස් වේ. අන්න මේ සිතේ වෙනස් වීම කියන එක නොදන්නාකම තමයි පෘථග්ජන භාවය. ඔහුට කයක් තියෙනවා පුද්ගලයෙකුත් ඉන්නවා. එයාට මම කය. නමුත් පෘථග්ජනයා මෙතන පෙන්නනවා සිතට එන දේ මගේ ආත්ම කොට ගත් එකෙන් මිදෙන්න බෑ ඒක දන්නේ නැති නිසා. මොනවද සිතට එන්නේ? සිතට එනවා සතුට එනවා දුක එනවා කනගාටු එනවා බය එනවා වෛරය එනවා තරහ එනවා පලි ගැනීම එනවා පව එනවා පින එනවා ධානය එනවා රූපකාම එනවා ශබ්ද ගාන. ඒවායින් මම හැදෙනවා කියන එකට මේ පෙන්වන්න හදන්නේ. එතකොට අර මම කියන වචනේ ගන්න මයන්න මම කයන්න යන්න මම දෙකම වැරදි මේ යනවා. ඒ සිතට එන මොහොතට කියන නමත් ඊට පස්සේ හොයාගන්න වෙනවා පෘථග්ජන භාවයේ ඉඳලා බැරි වුණාට ආරි භාවයටපත් වෙනකොට කුමක්ද? අපි මේවා සියවතාවක් විතර කියලා තියෙන දේවල්. කය වෙනයි, කය පාලනය කරන බලවේගය වෙනයි. ඒ බලවේගයට කයක් නැතුව ඉන්නත් පුළුවන්. නමුත් කයට මේ බලවේගය නැතුව ජීවත් වෙන්න බෑ. පොළොවට පස් වෙන්න වෙනවා තනි වුණාම. කය පාලනය කරන බලවේගය ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිත ඉපදී නැසීම වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අර අඳුරෙක් අත්තරින් අතට පැනනවා වගේ ඇහෙන් කනට විතරක් නෙමෙයි ඇස තුළමත් සිත එකක් ගනි අනික. අපි ගනිමුකෝ ඇස තුළ අපි කියමුකෝ පුද්ගලයෙක් දැකලා සතුටක් ඇති වෙනවා. ඒ තව මොහොතකින් වෙන කෙනෙක් දැකලා තරහක් ඇති වෙනවා. ඒක සතුට නැති වෙලා තමයි තරහ ඉපදෙන්නේ. සතුට එක අත්තක් තරහ තවත් අත්තක්. තව ටිකකින් බය වෙන වෙස්මුණක් දැක්කොත් එම් බය තවත් අත්තක්. එතකොට අර සිතට එන කාරණේ සතුටේදී, බයේදී, දුකේදී ඒකමම වෙලා තියෙනවා කියලා බුදුන් වහන්සේ වදාරලා තියෙන්නේ. අන්නේ මම හොයාගන්න බැරි අයට මේ මමත්වෙන් මිදෙන්න බෑ. එතකොට බද්දෝ මාරස්ස කියන්නේ සිතෙන් බැඳෙනවා කියන එක. කයෙන් බැඳෙනවා නෙවෙයි. කයට මම කියලා ගත්තට කය පොළොවට පස් වෙලා යනවා. නමුත් සිතට දේ මම කොට ගත්තාම චිත්තාභ්‍යන්තරයේ හේතු ඉතුරු වෙනවා. අනේ චිත්තාභ්‍යන්තරයට හේතු බැසගන්නේ සිතට ගන්න කාරණා ඇලීම සහ ගැටීම මුලාව තුළින් මමත්වෙන් ගැනීම තුළ. ඒ නිසා ගිහි බව හරි පැවිදි බව හරි උපසපන් බව හරි පංචශීලයේ සිට උපසම්පදන් බව සිල්වත් බව හරි පංචස්කන්ධය ආත්ම කොටගත් පෘථග්ජන භාවයේ තුල තමයි පවතින්නේ ධර්මයේ ගත්තේ නැත්නම්. ඔය තමයි අපට උරුම වුණ බුදු සසුනේ ඇත්ත తත්වය. එතන ඉඳලා නම් කාටවත් මිදෙන්න බෑ. නමුත් සුතවත් අරිය ශාවකෙක් වෙන්න මොකද්ද දැනගන්න ඕන? අර සිතට එන දේ මම කොට ගන්න සිතට එන දේ මොකද්ද කියලා දැනගන්න ඕන. සිතට දේ දැනගන්න ලේසි විදියක් තියෙනවා. දවල්ට තේරෙන්නේ නැහැ නිින්ද ගියාපුවම හීන පේනවා කියන්නේ සිතට එන දේනේ. හතුරා මිතුරා ආදරේ කරුණාව මංගල උත්සවය අමංගල උත්සවය ඕන දෙයක්. කොහෙන්ද ඒවා හිතට එන්නේ? නිදිනේ අපි. නිදි වුණාට අපි මේවා ඇසෙන් සිතට ගත්තා. දිවත් වෙන ගමන්. ඇසෙන් සිතට ගත්ත දේ දැන් ඇස නැතුවට නිකන් සිතට එන්න පුළුවන්. මනෝද්වාරේ. ඒ ආශ්‍රෙන් හිතන්න බාහිර උදව්වක් නැතුව සිතට දේ දකින්නවා. හීනෙන් වගේ දවල්ටත් බාහිර දේවල් දකින්නවා කියන එකේ ඇත්ත ඒවා ආශ්‍රයෙන් තමන්ගේ හිතට එන දේ ප්‍රතිබිම්බය දකින්න එක.
අපි කතා කරන්නේ අම්මා දකින්න තාත්තා දකින්න කියලා. එහෙම කතා කරමු ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉදිරියෙන් පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතන්න එයා කලක් තිස්සේ ඔබ සමග තරහයි. එයා ඔබ දකින්නකොට ඔහුට ඔබේ හිතට එන්නේ තරහව. ඔබ දැක්කේ තරහකාරී. එයාම තව කෙනෙකු කල්යාණ මිත්‍රයෙක්. එයා දැක්කහම එයාගේ හිතට එන්නේ සතුට. මෙයා දේ වැඩේ කළේ එයා එක්කෙනෙක් නේ. අර එයා අනුව යමින් තමන් හිතේ හදාගත්ත අතීතයේ හිතට එන එක නේද? මේ අතීතයක් ඔස්සේ හිතට එන දේ රැවටෙනවා කියන එක තේරුම් ගන්න බැරිකමට තමයි පෘථග්ජන භාවය කියන්නේ. කොහොමද මිදෙන්නේ ඉතින් ආයේ? දැන් මේක ගන්න ඕන ඊළඟට ඇස තුල උපදින, කන තුල උපදින, නාසය තුල උපදින මෙන්න මේ රූපේ නැමැති අරමුණ, ශබ්දේ නැමැති අරමුණ මුල් කොටගෙන තමයි අනේ එතෙන් එන්න බැරි වුණා මේ සමාජයට. පංචස්කන්ධේ මොකද අසුත පු탁ජනයා පංචස්කන්ධය ගැන දන්නේ සුතවත්තාරිකේ ආරිසා කියන්නේ පංචස්කන්ධය දන්නවයි කියන්නේ පංචස්කන්ධය ගැන. ඉතින් පංචස්කන්ධ නිවැරදි විග්‍රහයකට එන්න බැරි වුණාම එහෙනම් ඔක්කොටම අසුත පු탁ජන භාවයේ ඉන්න වෙනවා. පංචස්කන්ධය කියන්නේ කය කියා මට මතකයි ළඟදී මම කිව්ව වචනිකුත් තිබෙනවා. ඔය සමහර ගිහි පැවිදි හැමෝම කියනවා පංචස්කන්ධේ මහලු වෙනවා. පංචස්කන්ධයේ සොහන පිටටට ගෙනියනවා. පංචස්කන්ධය දවාලනවා. ඒ මොකද්ද කිව්වේ? සොහනට ගෙනියන්නේ කය, දවාලන්නේ කය, මහලු වෙන්නේ කය. එතකොට කයට නේද පංචස්කන්ධය කියලා තියෙන්නේ. එතන ඉඳගෙන පුරුතඥාන භාවයේ කැඩෙයිද? බුදුන් වහන්සේ පංචස්කන්ධයට කය කියලා වදාලාද? නෑ. සක්කායංචෝ වික්‍රේ දේසිස්සාමි. රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනු ලැබේ. බක්කාය පංච උපාදානස්කන්ධේ. මේ උපාදානයේ වේදනා රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා. ඒකට එන දේ මම කොට ගැනීමට දිට්ඨි කියනවා. අන්න දැන් අර ඒකට එන දේ මම කියන එක හරි. ඇහැට එන දේ, කනට එන දේ, නාසයට එන දේ, තරහව, බය, කනගාටුව, සතුට දුක ඒ එන දේ අල්ලා ගැනීමටයි මම කියන්නේ. බොහෝ කාලයක් ඒක මගේ ආත්ම කියලා කීවේ නැති වුණාට අල්ලා ගැනීමෙන් ඒකට බැඳුන එකෙන් මිදෙන්න පෘථග්ජනයාට බෑ. සංසාරේ බොහෝ කාලයක් ඔහු පුරුදු කරගත්ත ප්‍රතිපදාව මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මමත්වෙන් අරගෙන සතර හදන්න. පව උපාදානය කරන් සතර හදන්න. පව නරක නම් පින උපාදානය කරන් සතර හදන්න. පින නරක නම් ධාන උපාදානය කරන් සතර හදන්න. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස තුල හිරගේ අලංකාර කරන්න ඇරුණාම ඊට එහාට යන්න බැරි වුණා. දැන් සුතවත් අරිය ශ්‍රාවකෙක් වුණා නම් ඇඳුම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. දැන් අර මම ගත්තේ ලෝභක්ඛය නිබ්බාණං, දෝසක්ඛය නිබ්බාණං, මෝහක්ඛය නිබ්බාණං. එතකොට ඒක ස්ත්‍රීන්ද පුරුෂයින්ද ගියන්ට පැවිද්දන්ට කියලා වෙන් කළා නෑනේ. ලෝභ දේශ මොහ ඡය කරගන්න පුළුවන් නම් නිවන් අවබෝධ වෙනවා. පැවිදි වීම නිබ්බාණං, හිස බූ ගෑම නිබ්බාණං, පාත්‍රය වැළඳීම නිබ්බාණං කියලා නෑනේ. සුදු ඇඳුමක් පෙරවීම. එනිසා මේ පටු සීමා වලින් එළියට ඇවිදින් බලන්න. පෘථග්ජනයා අර මමත්වයෙන් ගැනීම තුළ මොකද කරන්නේ? ලෝභ දේශ මොහ රැස් කරන පාරේ යනවා. ඒ මමත්වයෙන් ගැනීමෙන් වෙන්නේ ලෝභ දේශ මොහ රැස් කරන එක. එහෙනම් ඔහු භවගාමී, අනුසෝතගාමී දුක් එකතු කරන පුද්ගලයෙක්. මේ මුලාවෙන් මිදෙන්න තථාගතයන් වහන්සේ මේ සුතවත් අරිය ශ්‍රාවක භාවය කියලා එකක් මේ දැක්ම වෙනසක් පෙන්නනවා. මේ දැක්ම වචනෙන් අපි මගේ ආත්ම කීවට එහෙම වචනෙන් අරගෙන නැහැ. නමුත් අරමුණේ ඇලෙන ස්වභාවය. ඇලීම මුලාව, ගැටීම මුලාව අරමුණෙහි. ඇලීමෙන් මුලාවෙන් මම හැදේ, ගැටීමෙන් මුලාවෙන් මම හැදේ. ඇලීම මුලාවමයි මම කියන්නේ, ගැටීම මුලාවමයි මම කියන්නේ. දැන් ඒ විදිහට මමවල් කීයක් ඔබට ඇති වෙන්න පුළුවන් ද උදේ ඉඳලා රැ වෙනතුරු? ඒ මම ද්‍රව්‍යද? නමුත් ඒ මම ප්‍රබල නැද්ද? දිනන්න හිතෙනවා, පරදින්න හිතෙනවා, පලි ගන්න හිතෙනවා, මරාර මැරෙන්න, වෙඩි තියන්න හිතෙනවා. ඒ මමේ තියෙන ප්‍රබලත්වය යන්න.
ප්‍රබලත්වයේ වගේම ඒක තව වැඩිලා නැත්තම් දුර්වලකමක් තියෙන්නත් පුළුවන්. එනිසා කයක් උදව් කරන උපදින්නා වූ හැඟීම් වලට අගේ එකතු කරලා මමත්වයේ වැඩි කරන එක පෘථග්ජන භාවය. අන්නේ ඒ එන දේ මමත්වයෙන් ගන්න එකට තමයි ඇත්තටම අහංකාරය කියන්නේ. අහං කියන්නේ හැඟීමට, කාර්යය කියන්නේ කර ගැනීමට. දැන් මොනවද අහංකාරය? ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් ඕන කෙනෙක් ඕන දෙයක් මම කොට ගත්තා. ඒක තමයි මේ සූත්‍රය පෙන්නන්නේ. බොහෝ කල මම කොට ගත්ත බැවින් පෘථග්ජනයාට ඒකෙන් මිදෙන්න බෑ. බැරි නම් ඔහුට නිවන් හිමි නෑ. මිදෙන්න ඕනනේ. දැන් මේකට බැඳෙන ආකාරය සහ මිදෙන ආකාරය විතරයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියන්නේ මම කිව්වොත් එහෙම. අවුරුදු 45ක්ම පුරා මේ සියලු දේශනාවල. ඉතින් තථාගතයන් වහන්සේ ගමට ගිහිල්ලා ධර්ම දේශනා කරනවා එක සූත්‍රයකින් මේ බැඳෙන ආකාරයයි මිදෙන ආකාරයයි කිව්වා. අනිත් ඔක්කොම මොකවත් ඕනේ උනේ නෑනේ වුන්ට. අපි ඔබ වහන්සේ කිව්ව පාරේ දැන් මිදෙන ආකාරය යනවා. ඒක තමයි උපාසක භාවය ලැබුවයි කියන්නේ. උන් බැඳෙන ආකාරය දන්නේ නැතුව හිටියා බුදුන් වහන්සේක කියලා දෙනවා පරිහාන ධම්මං ඕබික්කවේ දේසිස්සාමි කියලා. අනතුරු ඒකෙන් හයි දුක හට ගන්න කියලා තේරුණා නම් දැන් මිදෙන මාර්ගය කියලා දෙනවා අපරිහාන ධම්මංච. ඔබටත් මේක තේරුම් ගන්න පුළුවනි නම් මේක මොහොතක පොඩි වැඩක්. වරදින්නෙත් මොහොතකින්, හැදෙන්නෙත් මොහොතකින් කියලා. නමුත් අවාසනාවකට මේක වරදින පාර අවුරුදු 60ක් 70ක් ගිහින් දැන් තමයි මිදෙන්න ලෑස්ති වෙන්නේ අපේ සංස්කෘතියේ. මඤ්ඤමානේ පාවිච්චි කළා ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් වැඩිලා අවුරුදු 60 70ක් ගිහින් දැන් සිල් ගන්න, බණ අහන්න, භාවනා කරන්න, නිවන් දකින්න මරණ බය දැනෙනකොට පන්සලට යන බුද්ධ ආගමේ තමයි අපේ අත්තලා මුත්තලා හිටියේ. ඔවුන්ට මේ නිවන් කියන වචනේ කොහෙ තියෙන එකක් දෝනකමක් තිබුණේ නැහැ ජීවිතය තුළ තියෙන එකක් වශයෙන්. ඔවුන් ඒ කිව්ව දේ පිළිගත් ඇහුවා. අනාගත බුදුන්ම ලේසියෙන් ලබා දෙයි කියලා. මේ ජීවිතේ රැස් කරගත්ත පින් අනුව මිනිසුන් අනුව දෙවියන් ආයුරස් සැබල ලබයි. මිනිසුන් අතර දෙවියන් අතර. ඉතින් ඒක සසරට පින විපාක ලබයි. ඒ පිනේ විපාකයේ වශයෙන් නිවන් අවබෝධ වෙන්නේ නැහැ. එදාටත් ආයෙත් ලෝභක්කේල් මදෝසක්කේ මොහක්කේ නිබ්බාන. එදාටත් බුදුන් වහන්සේගෙන් ආයෙත් මේ ලෝභක්කේ දේශක් මොහය කරගන්න හැටි අහන්න වෙනවා. එහමනේ අපි හිතන් ඉන්නේ පිනට නිකම්ම මේක හම්බ වෙනවායි කියලා. පසුගිය කාලේ මම කියපු වචනයක් තියෙනවා. පින සසරට. සසරේ දෙවියන් අතර මිනිසුන් අතර පැවිද්දේ ආයු වර්ණ සැබ්බල සදා පුණ්‍යාභිසංකාරේ. බණ නිවනට. ඒ බණ කියනවා දෙන් ලෝභ දේශ මොහසය කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න වෙනවා. ඉතින් අපි උපමාවක් කරමුකෝ. අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් අපේක්ෂා කරන එක ඔළුව වටේ අතේ අවලා නාහය අල්ලන්න හදන එකට අමාරුයිනේ. බලන්න පුළුවන්ද කියලා. ඉතින් ඔය මොන වැද තියෙන නාහය නිකන් මත ගන්න පුළුවන් නේ. ඔළුව වටේ යවන්න ඕන නෑනේ. ගෞතම සසුන තුල නිවන් අවබෝධ කරගන්න එක නිකන් මොන වැද නාහය අත ගන්නවා වගේ වැඩක්. ඒක අත ගන්න ඔළුව වට අත යනවා වගේ වැඩක් තමයි මේ අනාගත බුදුරෙක් ප්‍රාර්ථනා කරන එක. ඕක තේරුම් ගන්න නුවණ තියෙන්න ඕන එච්චරයි. අද අපිට පුළුවන් නම් ලෝභක් වේදේශක් ඒ මොහක් ඒක නිබ්බාණක් නෙවෙයිද? අවලංගු කරන්න පුළුවන් ද බුදුන් වහන්සේට? මේකට කරන්න තියෙන සුළු දෙයක් කියලා තේරෙනවා නම් එහෙම. ඒ සුළු දේ තමයි අපි දැනට කරමින් ඉන්න වරදක් තියෙනවා. ඒක නොකරන එක. ඒ අපි කරන වැඩේ නිසා මේක වැඩෙනවා. රාග වේපුල්ලම්, දෝෂ වේපුල්ලම්, මෝහ වේපුල්ලම්. වේපුල්ලත්ත මාර්ගය යන එක තමයි පෘථග්ජන භාවය කියන්නේ. ආර්ය භාවය කියන්නේ ඡය වෙන මාර්ගය යන එක. ඇඳුම නෙවෙයි. ඒ තේරුම් ගත්තේ නැති අය තමයි ගෙදර ඉඳන් මේක කරන්න බෑ, දරුවෝ හදමින් මේක කරන්න බෑ, කුඹුරු වැඩ කරමින් මේක. ඒ තේරුම් ගත්තේ නැතුව ඒ කියන්නේ. මේ සිතට එන මොහොතට එයින් මිදෙන්න පාවිච්චි කරන්න ඕන සතිය තේරුම් ගන්න නැති තාක්කල් ඒක කරන්න බෑ තමයි. නමුත් මේ සතිය ඇති කරගන්න පුළුවන් නම් ඒ ඕන කෙනෙකුට ඔක
බාහිරෙන් හමු වෙලා ගැටෙනකොට මේ හමු වෙන එක කරදරයක් නෙමෙයි ආශිර්වාදයක් වෙනවා. තමන්ගේ හිත ඇතුලේ සැඟවී තිබෙනා වූ දුර්වලකම නිකන් මතුවෙන්නේ අනිත් අය මතු කරලා පෙන්නනවා. අටලෝ දහමට අදාළ කාරණා මගින් ඒවා මතු කරලා පෙන්නනවා. මතු කරගත්තාම දකින්න එක විතරනේ කරන්න තියෙන්නේ. මේක හැංගවිලා තියෙන දෙයක් හොයාගන්න බෑනේ. අන්න මේ මතු වෙනකොට බයයි. හදාගන්න දන්නේ නැති අය. ඒ නිසා මතු නොකරගෙන ඉන්න කැලේට ගිහින් ඇස් දෙක පියාගෙන ඉන්න හැරි ක්‍රමයක් හදාගන්නවා සමාධිය කියලා. දැන් ඒකට හමු වෙන්නේ නැහැනේ. මම වෙන්නේ සංසුන්ව ඉන්නවා. ඒ අත්කලමතාන යෝගයේ බව ඒක එදිලා ඉන්න අයවත් දන්නේ නැහැ අදත්. වෙන මොකක් හරි එකට අත්කලමතාන යෝගය කියලා කියනවා. මේ මැදුම් පිළිවෙත කියන්නේ මග ඇරලා ඉන්න එක හරි ඇලෙන එක හරි නෙවෙයිනේ. එන්න ඇරලා එකතු නොවී ඉන්න එක. එනිසා පෘථග්ජන පුද්ගලයා බොහෝ කල් මොකද කළේ මේ සූත්‍රයට අනුව එන්න ඇරලා එකතු වුණා. මම යලුත් වචනයක් යොදලා තියෙන්නේ. සිතට එන දෙයට එකතු වුණා. ලෝභයට එකතු වුණා, ද්වේෂයට එකතු වුණා, මෝහයට එකතු වුණා, ඊර්ෂ්‍යාවට එකතු වුණා, වෛරයට එකතු වුණා, කාමයට එකතු වුණා. ඒ මොහොතේ උපදින අරමුණට එකතු වෙනවා. එකතු වෙනවට බුදුන් වහන්සේ නමක් තැබුවා. ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. එනේන එකක් පාසා මේ ඒතං මම ඒතෝ අස්මින් ඒසෝ මේ අත්තා සිද්ධ වෙනවා. එය මගේ, එය මම, එය මමගේ. කියන්නේ නැහැ. ඒ පෙන්වන්නේ සිදුවෙන දේ. අන්න අසත පුතග්ජනයා මේ මඤ්ඤමාණයෙන් යුක්තයි. ඔහු එකතු වෙන්න දන්නේ. ඒකට තමයි කියන්නේ පවේදී පව් සිද්ධ වෙනවා, පිනේදී පින් සිද්ධ වෙනවා, ධානයේදී ධාන කුසල් සිද්ධ වෙනවා. නැත්නම් පව නිත්‍ය සුඛාත්මකට ගැනීම, පින නිත්‍ය සුඛාත්මකට ගැනීම, ධානය නිත්‍ය සුඛාත්මකට ගැනීම. අන්න පෘථග්ජනයාට නිත්‍යයි සුඛයි ආත්මයි. වචනෙන් කියන්නේ නැති වුණාට ඒකට තමයි ඒ කියන්නේ නිත්‍යයි සුඛයි ආත්මයි. එකතු වීමේදී අවසන් වෙන්නේ නැහැ. අනාගත ඵලයක් උපදින්නට හේතු නැවත ඉපදීමට හේතු ඉතුරු වෙනවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය හෙට නැවත උපදින්න හේතු ඉතුරු වෙන්නේ එකට එකතු වුණාම. එනහු පවත්තන්න දන්න කෙනෙක්. පවත්තාගෙන යන්නේක ප්‍රමාදයයි. මෙන්න මේ මොහොතට එකතු නොවෙන්නේ කොහොමද? එපමණමයි බුදු සමයේ භාවනාව. ඉතින් ඒක තේරුම් ගන්න ඇතුම් මාරු කරන්න ඕනේද? මේ ලෝකේ කොහේ වුණත් කැම්බින් බෙදුම් පැලුම් ටිකක් හොයාගන්න ඕනේ යුතුයකම් ටික කරන ගමන්. Taman යුතුයකම් පැවරලා තියෙන ඒවා අතහරින්න ඕන නෑ නිකක්වත්. යහපත් දේවල් මොකක්වත් අතහරින්න ඕනේ නෑ. මොකද මේ මාතා කය නිබ්බානං, පිතා කය නිබ්බානං, භාතා කය නිබ්බානං කියලා නෑනේ. අම්මා තැහැරීම නිර්වාණය, තාත්තා තැහැරීම නිර්වාණය, සහෝදරයා තැහැරීම නිර්වාණය කියලා. ලෝභක්ඛේ ද්වේෂක්ඛේ මෝහක්ඛේ නිබ්බානන්නේ. අන්න ඒක ෂේ කරන්නේ කොහොමද? ඒකට එකතු නොවීමෙන්. ඒ මොහොතේ එන දෙයට එකතු නොවී ඉන්න සිහියක් දියුණු කරන්න ඕනේ. වෙන මොකවත් මේකේ කරන්න දෙයක් නැහැ. බරපතල කාරණා මොකවත් නැහැ. ඔතෙන්ද සරල කරගන්න බුදු සමය. මතක තබා ගන්න. ඒක තේරෙනවා නම් සිතට යෝජනා කළ එකතු වෙන්න ඒ පුරුද්දට එකතු වෙනවා. ඒක අනුසෝතගාමී. දැන් සිතට 16 වතාවක් යෝජනා කරලා එකතු නොවී ඉන්න හැටි හුරු කරන්න. එකතු කරලා අතීතයේ තියෙනවා හේතුඵල හට ගන්නවා. හට ගන්න ගමන් පුරුද්දට ඒක එකතු වෙලා එතන් මම ඒතවමස්මින් ඒසෝ මේ අත්තා වචනෙන් කියනත මගේ ආත්මකට ගනිමින් සසරට බැඳෙන සසර හදන පාරේ යනවා පෘථග්ජනයා. සසර හදලා නිවන් දකින්න බෑනේ. සසර හැදුවාම සසර ඇවිදින්න වෙන්නේ. කොහොමද ඒක ෂේ වෙන්නේ? ඔබ සුනකයෙකුට සතෙකුට ආහාර දුන්නොත් ෂේ වෙනවද? වැඩෙනවානේ. නොදී හිටියොත් එහෙම ෂේ වෙනවානේ. මෙන්න මේ ලෝභයට, ද්වේෂයට, මෝහයට ආහාර නොදීම කියන්නේ මොකද්ද? දීම කියන්නේ එකතු වීම. නොදීම කියන්නේ අනිත්‍ය. දීම කියන්නේ නිට්ටය,
නොදීම කියන්නේ අනිත්‍ය. බලමු අපි. අක්කෝ දේන ජිනේ කෝදං. නහි වේරේන වේරාණි අවේරේන ච සම්මන්ති. අවේරේ වහිර නොකිරීමෙන් සංසිඳෙනවා. ක්‍රෝධය නොකිරීමෙන් නොකිරීම කියන්නේ මොකක්ද? එකතු වීමටයි කිරීම කියන්නේ. මඤ්ඤමානය කියන එක තමයි එකතු වීම කියන්නේ. අරමුණෙන් අරමුණට මේ වැඩේ තේරුම් ගන්න පෘථග්ජනයාට බෑ. මේක අරමුණ තුළ වැඩක් නේ වර්තමාන මොහොතේ. පෘථග්ජන පුද්ගලයාට මෙතෙන්ට සිහියක් නැහැ, මුට්ට සතියෙන් යුක්තව එකතු වෙනවා. ආර්ය පුද්ගලයාට මෙතෙන්ට බුදුහාමුදුරුවෝ වෙන් කරන්න අදාළ සිහියක් ගේන්න කියලා කියනවා. සතිපට්ඨානය සති. අන්නේ සිහිය තමයි උදව් වෙන්නේ. දිනු කරගත් යුතු සිහිය. ඒ මොහොතට එකතු නොවී ඉන්න. ආවොත් බාරගත්තොත් එකතු වී සැඟවී සතර හදා සඟ වෙයි. ආවොත් බාරගත්ත නැත්නම් ඉතුරු නොවී අවසන් වෙයි. ඒක අනිත්‍ය. නැවතත් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින අරමුණු සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. ඔන්න නුවණින් වචනෙන් හිතනවා නෙමෙයි, අර ඇලෙන්නේ නැතුව අල්ලගන්න නැතුව ඉන්නවට කියන දේ අනිත්‍ය නම් ඇලෙන්නේ නැතුව හිටපුවම අනිත්‍ය වෙනවා. දැන් අනිත්‍ය වෙන්නේ මවද පියාද ලෝභයේ දේශේ මොහේද? ලෝභයේදී ලෝභයේ දේශේදී දේශේ මොහේදී මොහය. දැන් කොහොමද මේක වෙන්නේ? uppannam කාමිතක්කම් ලෝභයේදී, uppannam ව්‍යාපාදිතක්කම් ද්වේෂයේදී, uppannam ව්‍යාපහිංසාවිතක්කම් මොහේදී කියලා ගන්න. එකතු නොවනවට නාදිවාසේති කියනවා, එකතු වෙනවට ආදිවාසේති කියනවා. ඒක ඔපවණනේ තියෙන්නේ ත්‍රිපිටකේ පුරාම. කියෝලා තේරුම් අරන් ප්‍රායෝගිකව ටිකක් කරලා බලන්නකෝ. කවදාවත් ඔක කරන්නේ නැතුව කියා හිටියට වෙන්නේ නැහනේ. තමන්ගේ තියෙන හැඟීමක් කිට්ටු වෙනවා දැනීද කියලා. හැඟීම් නේවා. ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යාව කවදාද කියන්නේ හැඟීම්. වකොට් කිට්ටු වෙනවා දැනෙයි. ආහාර හම්බ වෙන්නේ නැතුවම. ඒ නිසා මට නම් තේරෙනවා ලෝභ දේශ මොහ ෂේ කරන්න බුදුරජාණන් වහන්සේ වදාළේ අනිත්‍ය විතරයි. හැබැයි කෙස්වල අනිත්‍ය, ලොම්වල අනිත්‍ය, මල්වල අනිත්‍ය, බාහිර වස්තුන්ගේ කැඩී බිඳී යන අනිත්‍ය නෙමෙයි. ලෝභයේදී ලෝභයට එකතු නොවීමෙන් සිදුවෙන අනිත්‍ය. ත්‍රිවිධ විතර්කයේදී ඒකට එකතු නොවීමෙන් සිදුවෙන අනිත්‍ය. එනම් පෘථග්ජනයා යනු එකතු වන්නායි, ආර්ය පුද්ගලයා යනු එකතු නොවෙන්නායි. නිවන් ලබන්න ඕන නම් එපමණයි කරන්න ඕන. හුරු කරන්න ඕන නැවත නැවතත්. දැන් ඔබ මගෙන් අහන්න පුළුවන් අවුරුදු 5000ක් තිස්සේ පුත්පත් සම්ගලක් පරිස්සම් කරලා අපි මේ පෙරුම් පුරලා මල් පූජා කරලා පන්තල් හදලා කටින පීවර 10ක් පූජා කරලා වටපිරික 100ක් විතර පූජා කරලා ඔච්චරද කරන්න තියෙන්නේ කියලා. ඒ අනාගතයේ බුදුහාමුදුරන්ගේ සාසනය නිවන් දකින්නේ ඔක්කොම කළේ. මේක කරන්නවටනේ ධර්මයේ සරණ කරගන්නවා කියන්නේ. මේ කරලා බලන්න ප්‍රතිඵල තියනවාද කියලා. කවුරුත් කිව්වට පිළිගන්නේ නැහැ. කරලා බලන්නකො වැඩින් වෙන්නේ නැද්ද කියලා. දැන් බලන්න මේක සරල නම් මේක ඕනෑ සමාජයකම කෙනෙකුට ඕන නම් මේක අනුගමනය කරන්න පුළුවන් නේද? දැන් ඒක තුල ඉහාත්ම වශයෙන් ප්‍රතිඵල නැද්ද? ඇයි මේ ලෝභ දේශ වල අවුල තමයි මේ ලෝකේ පේන්න තියෙන විශ්සංකොටුව. දුක් ගැහැට මේ ඔක්කොම. ඔවුන් ඒ මොහොතේදී ලෝභයේදී ලෝභ කරන්නේ නොකරන්නේ නම් ද්වේෂයේදී ද්වේෂ නොකරන්නේ නම් අවුලක් හැදෙනවද? සාධාරණ දැහැමි සමාජයක් හැදෙනව නේද? අර ලෝභ කියනට ගන්න හොරකම, වංචාව, බොරුව, තක්කඩිකම 105 ගසා කෑම සහ නොයෙකුත් දේවල් ඔක්කොම ගන්න ලෝභ කියලා. ආත්මාර්ථයනේ. මිනිසා 100%ක් අවංක වීම බුදු සමයෙන් කරන්න හදන්නේ. ඔහුට අවංක වෙනකොට උතුම් සැපයක් හමු වෙනවා. ඒක රටට යහපතක්, සෞභාග්‍යයක්. අපේ රටේ තින් පිරිස්සල අවංක භාවය පිළිබඳව ලෝක වාර්තා ආරම්භ බලන්න. මම පසුගිය කාලෙත් කියලා තියෙනවා. ඔය එක මේ රජයේ ප්‍රධාන ආයතනයක් තියෙනවානේ, විගණන ආයතනය කියලා. ඕකේ විශ්‍රාමලත් විගණන නිලධාරියෙක් කිව්වා ලංකාවේ තියෙන දූෂිතම ආයතනේ රාජ්‍ය සේවය කියලා. ඔන්න අපේ අවංක භාවය.
ඒක අවංක තැනක් වුණොත් එහෙම එතකොට ඔවුන්ට එකෙන් සැනසීමකුත් හම්බෙයි රටට වැයසීසයත් අඩු වෙයි. එනු ජීවත් වෙන මිනිසුන් අවංක කිරීම තුළින් රට හදන සමයක් බුදු සමය. මේ දුර්වලකම් ටික ඔක්කොම තියාගෙන අලු පිටපැත්තෙන් පාට ගන්න සර්වපිත්තල බුද්ධාගමක් හදාගෙන ලෝභයේ දේශේ මොහේ ඇතුලේ තියාගෙන පිටපැත්තෙන් සායම් ගන්න බුද්ධාගමක් හදාන අපිත් බෞද්ධ කියා ඉන්නවා. නිකමටවත් මේක තේරුම් අරගෙන මේ වෙනස තේරුම් ගන්න බලන්නකෝ. අන්න අර එකතු වෙන්නාට අසුත පුතග්ජනයයි කියනවා එකතු නොවෙන්නාට සුතත් අරිසාවකයා කියලා කියනවා. ප්‍රතිඵල තියෙයි වෙන මොනවද කරන්න තියෙන්නේ. අවුරුදු 40ක් විතර තිස්සේ පොත්පත් කියවලා මාධ්‍යවල අවුරුදු 2013 ඉඳලා බණ කියලා මේ කරන්න පුළුවන් උපරිම සරල කිරීමට ගෙනත් තියෙන්නේ. ලෙහෙසි කළ බුදු සමය. ලෙහෙසි කළ ප්‍රතිපත්ති කාමී බුදු සමය. ඊට පස්සේ කරන්න තියෙන තේරුම් අරගෙන අනුගමනය කරන එක ලොකු දෙයක් නෑ. වෙඩිහිටියන් අනුගමනය කරමින් දරුවන්ටත් දෙන්න ඕන. දරුවන්ට මේක දීපුවම පිරිහීම වළක්වනවා. ඔවුන් දුකට පත් වෙන එක වළකිනවා. මෙදෙන්නත් පුළුවන් අවුරුදු 15 20 ගියන් පස්සේ ඔය එකතු නොවෙන එක තේරෙනවා. මුලින් නම් තේරෙන්නේ නැති වෙයි. දැන් ඔබට ප්‍රමාණවත් තොරතුරු ලැබුණද? මේ ප්‍රශ්නෙට උත්තර හම්බුණයි කියලා මම කල්පනා කරනවා. එහෙනම් ගිහි පැවිදි කතාව වැදගත් නෑ. අසුත පුතග්ජන භාවය තුළ ඔහුට නිවීමට එන්න හිමි නෑ. ඔහුට පුණ්‍ය මාර්ගය හෝ පප මාර්ගයෙන් භවගාමීත්වය තමයි උරුම තියෙන්නේ. සෝතත් අරි ශ්‍රාවකයා ලෝභක්ඛය දේසක්ඛය මෝහක්ඛය මේ අතහැරීම දන්නවා. ඔහුට සතිය දිනු කරන්න ඔය කියන බුදුන් වහන්සේ ලිකලා වූ නිවීම ඔහු ළඟ තිබෙන බව ඔහුට ප්‍රත්‍යක්ෂ වෙයි. අදාළ කරුණු තේරුම් අරගැනීමට ධම්මැස පෑදීම කියලා අනුගමනීය ප්‍රතිපදාවත් තුළින් නිවන සැනසෙන ජීවිතයකට හිමිකම් කියන්ට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාවෙන් ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා තැදැයි දායකත්වයේ දරනු ලබන්නේ මිනුවන්ගොඩ ගම්පහ පාරේ අංක 138න් හතරදර නිවසේ පදිංචි ඩිංගිරි බණ්ඩා ජයසූරිය මහතා හා නන්දසීලි ජයසූරිය මහත්මිය සමග මිහිරි සම්පත් වික්‍රමසිංහ බානුකී නිරෝසා ජයසූරිය හා හෝකන්දර දකුණ මල්වත්ත පාර අංක 25න් 12 ඒ දරණ නිවසේ පදිංචි සුනෙත් ඉන්දික ජයසූරිය හා ශාලිකා ගායත්‍රී අබේවංශ යන දූ දරුවන් විසිනි. 2021 නොවැම්බර් මාස 30 වන අද දිනට තම 37 වන ජන්මදිනයේ යෙදෙන සුනිත් ඉන්දික ජයසූරිය පුතණුවන්ටත් 2021 නොවැම්බර් මාස 10 වන දිනට තම 7 වන ජන්මදිනයේ යෙදෙන විහංගී යහර්තා ජයසූරිය මිනිබිරියටද 2021 නොවැම්බර් මාස 17 වන දින තම 3 වන ජන්මදිනයේ යෙදෙන ගමිඳු යහර්ත ජයසූරිය මුණුබුරාටද සුබ උපන් දිනයක් මෙන්ම විදාරා තේනුකී වික්‍රමසිංහ මිනිබිරියට හා බුත්සර දහම් නෙත් වික්‍රමසිංහ මුණුබුරාටද නිදුක් නිරෝගී සුවපත් භාවය සහ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ වේවා ප්‍රාර්ථනය. ඔන්න ධර්මදේශනාවලින් කරන්න ඕන දේවල් අපි කියලා තියෙන දේවල් කරනවා පේනවා. මේකේ දෙමව්පියන් වන හෙට්ටිපොළ ගිරාතලාණේ පදිංචිව සිටි WJA කපුරුහාමි පියාණන් හා RM කිරිමෙන්කා මෑණියන් අලව්ව කැප්පිටිවලාන පදිංචිව සිටි සයිමන් අප්පුහාමි සේනාදිරි පියාණන් හා මෙරායා පණ්ඩිතරත්න මෑණියන් පන්නල කුරුණෑගල පාරේ අංක 40 ස්ථානයේ පදිංචිව සිටි WA ලක්දාසේන වික්‍රමසිංහ පියාණන් හබරකට මලවියා කන්ද පතුමග අංක 54යි 4න් එක නැත්නම් 1න් 4 දරණ ස්ථානයේ පදිංචි සිටි BA සීලවන්ත අබේවංශ පියාණන්ටත් මියගේ සහෝදර සහෝදරියන් වන කොබේගනේ අලහේනෙගම පදිංචි සිටි WJA රම්මණිකා මහත්මිය බටුවන කරලිය අද්දේ පදිංචිව සිටි WJA ඩිංගිරි මණිකා මහත්මිය ජයසූරිය මහත්මිය කුලියාපිටියේ දීගල්ලේ පදිංචිව සිටි HM පොඩි මණිකා හේරත් මහත්මිය අලව්ව කැප්පිටිවලනේ පදිංචිව සිටි සිරිසේන සේනාදිරි චන්දසේකර සේනාදිරි කල්යාණි සේනාදිරි ජගත් සේනාදිරි හා යසෝදරා හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු දායකත්ව දරූ සියලු දෙනාගේ පවුල්වල මීට පෙර මිය පරලෝගස් පින් බලාපොරොත්තු සිටින සියලුම නෑදෑය නිත මිත්‍රාදීන් මේ උතුම් ධර්ම දානින් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන්ව භව ගමන කෙටි කර ගනිත්වා මතු උපදිනා ජීවිතයකදී තිලකුණු වටහාගෙන උතුම් නිවන සාක්ෂාත් කර ගනිත්වා. ඒක අලුතෙන් දැන් මේ මොකද පින් වලින් විතරක් නිවන් ලැබෙනවා නම් ත්‍රිලක්ෂණේ භාවිතා කරන්න ඕන නෑනේ. මේවා ගියන් පස්සේ ඔක්කොටම පින් දීලා නිවන් දාන්න පුළුවන්.
ආයි ඉපදිලා ඔය ලොබක්කේ දේශක්ක මොහක තේරුම් ගන්නම ඕනේ. ලෝකවාසී රටවාසී සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් මෙන්ම ගෞරවනීය දේශකයන් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නියත් ලැබේවා. දායකත්ව දරූ සියලු දෙනා විසින් මේ කර ගන්නා කුසල කර්මයේ හුදෙක් ඔවුන්ගේ නිවන උදෙසාම උපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා කරමු. අන්නාරි. මූල්‍ය දායකත්වයට දාරා ධර්ම දේශනා කරවා ගැනීම තුළින් ඔබ උපන්දින පැතු සුබ උපන්දිනයක් පැතු දරු හැම දිනාටම සුබ උපන්දිනයක් සහ නිදුක් නිරෝගී සුවපත් චිරජීවනයේ ලැබේවා. පරලොස්පත් ඥාති වර්ගයාට උපහාරයක් වේවා. කැමති නම් පින් අනුමෝදන් කරගනිත්වා. සුජීවත්ව වාසය කරන්නා ඔබ ඇතුළු සවන් දුන් හැම දිනාට ඉහාත්ම වශයෙන්ම ස්ත්‍රී පුරුෂ කිහිපයද ભેදෙන්තරව සෘතවත් අරිය ශාවකෙක් බවට පත් වී එකතු වීම හිනුවට අතහැරීම තේරුම් ගැනීම තුළින් නිවන සැනසෙන මං පෙත්වර කරගන්න හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං